ආයුෂ බොහෝ වේවා. සුබම සුබ නව වසරක් වේවා. සුවයෙන් පිරි නව වසරක් වේවා කියලා තමයි 2021 නව වසරට අපි ඔබව ආදරෙන් පිළිගන්නේ. 2021 ජනවාරි මාස 4 වෙනිදා පළවෙනි සඳුදා දවසේදී අපි කතා කරමු ඔබේ නිරෝගීමත් ජීවිතය ගැන. ආයුර්වේද විද්‍යාව, ආයුෂ ගැන අපිට කියා දෙන විද්‍යාව තුළින් අපි සූදානම් වෙලා ඉන්න ඔබ ගැන කතා කරන්න බොහොම හොඳින්. ඉතින් ඔබේ ජීවිතේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙන්න, නිරෝගීමත් ජීවිතයක් වෙන්න, කාර්යශූර ක්‍රියාකම් බොහොම දෙයක් හැමදාමත් වගේ බොහොම ස්වපහසුව කරන්න ඔබට ජවයේ ශක්තිය අවශ්‍යයි නේද? ඔබට නිරෝගීකම වඩාත් අවශ්‍යයි. ඒ නිසා තමයි අපි අද දවසේදී කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. සමස්තයක් විදිහට අපි ගන්නකොට, පුද්ගලයෙක් විදිහට අපි ජීවත් වෙනකොට ආහාර, ඖෂධ, ව්‍යයනයන් අපිට කොහොමද අපේ නිරෝගීමත් ජීවිතයට බලපෑමක් ඇති කරන්නේ කියලා අපි අද දවසේදී කතා බහ කරන්න සූදානම්. එසේනම් ඔබේ සුපුරුදු වැඩසටහන සුපුරුදු මොහොතේදී ලිංගත්ව එකතු වුණත් අද අපි සුපුරුදු විදිහට නෙවෙයි මැදිරිය සූදානම් කරලා තියෙන්නේ. අපිත් වෙනස් වෙලා අලුත් වෙලා තියෙනවා. ඒ අලුත් බව ඔබත් බොහොම හොඳින් පිළිගන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අලුත් වෙනසක් එක්ක අපි කතා බහ කරන්න සූදානම්. අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්න වෛද්‍යතුමියත් ඔබට අලුත් වෛද්‍යතුමියක්. හැබැයි බොහෝ වෙලාවට ඔබට රූපවාහිනිය ඔස්සේ නම් මෙතුමිය බොහෝ වෙලාවට දැක ගන්න පුළුවන්. ඒ නිසා එතුමිය අපේ නාලිකාවෙන් සුපුරුදු වුණාට ඔබට සුපුරුදු නෙමෙයි, ඔබට බොහොම ආදරණීය චරිතයක් කියලා අපි දන්නවා. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යනී ආචාර්ය වෛද්‍ය ස්වර්ණා හපුආරච්චි වෛද්‍යතුමියයි. ආයුෂ බොහෝ වේවා. එසේ වේවා. ඉතින් මම කැමති කතා බහ කරන්න. ඔන්න අපේ වෛද්‍යතුමිනී කතාවක් තියෙනවානේ. අපි සමහර කාලවල වලට ඖෂධ ආහාර විදිහට ගත්තා. දැන් ආහාර ඖෂධ විදිහට ගන්නවා. මෙන්න මේ කියපනත් එක්ක අපිට හොඳ කාරණාවක් ඉස්මතු වෙලා තියෙනවා. යාවත් කාලීනව අපිට කතා බහ කරන්න, මේ කාලයට උචිත විදිහට කතා බහ කරන්න ආහාර ගැන අපි හිතන්න වෙලා. විශේෂයෙන්ම ඖෂධ විදිහට අපිට භාවිතා කරන්න වෙලා. අපි ලෙඩ රුතු ගොඩක් හැදෙන්නේ ආහාර නිසා. කොහොමද මේ ආහාර ගැන අපි ඖෂධය සඳහන් වෙන්නේ? මුලින්ම නිර්වචනයක් ලබා දෙනවා නම්. ප්‍රථමයෙන්ම මම අයිබෝවන් කියලා ඔබ සැමට ආචාර කරනවා. ඒ වගේම මේ මගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා. අත්‍යවම මහර්ගා මේ ආයුර්වේදයේ විදිහට මුලින්ම අපේ තියෙන මූලිකම මූලධර්මයක් තමයි, සිද්ධාන්තයක් තමයි මුළු විශ්වයම හැදිලා තියෙන්නේ පංචමහා භූත කියන මූලික සංඝටකවල. සියලුම දේවල්, පෘථිවි තලයේ තියෙන සියලුම දේවල් පාංච භෞතිකයි. සර්වං ද්‍රව්‍යං පාංච භෞතිකම් කියලා කියන්නේ. එතකොට අපිට මේ මූලික සංඝටක පෙනෙන්නේ නැහැ. නොපෙනෙන මූලිකම සංඝටක. එතකොට මේ සංඝටකයක්ම ඖෂධවලත් තියෙනවා, ආහාරවලත් තියෙනවා, මිනිසුන් අතරත් තියෙනවා, සතුන් අතරත් තියෙනවා, පෘථිවියෙත් තියෙනවා. හැම තැනම සම්බන්ධයි. එතකොට ඒ වගේම තමයි අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය පාලනය වෙන ප්‍රධාන සාධක 3ක් තියෙනවා. ඒක තමයි වාත, පිත්ත, කප කියලා. මේක ඉතින් බෞද්ධ දර්ශනයේත් මේව කියනවා පිත්සෙම් කියලා. ආයුර්වේද කියන්නේ වාත, පිත්ත, කෆ කියලා. එතකොට මේ දෝෂ, මේක ඇත්තටම දෝෂ කියන එක අපි අර සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන නරක දෝෂ නෙවෙයි. මේවා සාධකයන්. ඒක දෝෂ කියලා, ත්‍රිදෝෂ කියලා හඳුන්වන්නේ. එතකොට මේ ත්‍රිදෝෂයේ සෑම පුද්ගලයෙක්ම හරිම සමතුලිතව තියෙන්න ඕන. ඒ කියන්නේ පුද්ගලයෙක්ගෙන් පුද්ගලයාට මේ ත්‍රිදෝෂ සමානයිද? නෑ, හැම පුද්ගලයාටම එක විදිය සමාන නැහැ. දැන් මහර්ග ඔයාගේ මගේ අපි නිරෝගීව ඉන්නවා නම් මගේ ඒ ත්‍රිදෝෂ කියන ඒ දෝෂත්‍රය අපි කියනවා බැලන්ස්, සමතුලිතව තියෙනවා. ඔයාගේ සමතුලිත අවස්ථාවයි මගේ සමතුලිත අවස්ථාවයි වෙනස්. දැන් ඇත්තටම අපේ අතේ තියෙන ඇඟිලි පහ වගේනේ වෙනස්නේ. ඒ වගේම තමයි පුද්ගලයාගෙන් පුද්ගලයාට මනුෂ්‍යයත් වෙනස්. සතුත් එහෙම, සත්තුනුත් එහෙමයි. ශාක වර්ගත් එහෙමයි. කියන්නේ ජීවි, අජීවි සියලුම දේවල්. නමුත් එයා මේ නිරෝගීව සිටිනවා නම් මේ දෝෂත්‍රය සමතුලිතව තියෙන්නේ. අපිට රෝගී අවස්ථාවක් කියලා කියන්නේ මේක කිසියම්
අසමතුලිතතාවයකට පත් වෙනවා. අර ඕනනම් අර පින්තූරෙනුත් බලා ගන්න පුළුවන්. අපි පින්තූරයත් ඔබට ලෙහෙසි පහසුයි හඳුනා ගන්න. පින්තූර බලන ගමන් කතා කරමු. එතකොට අපි කරන්නේ මූලික සිද්ධාන්තයක් තියෙනවා. සමාන දෙයින් සමාන දේව වර්ධනය වෙනවා. විරුද්ධ දෙයින් ඒක අඩු වෙනවා. යටපත් කරනවා. ඒකත් ආයුර්වේදයේ තියෙන මූලික සිද්ධාන්තයක්. සාමාන්‍යයෙන් විශේෂ කාරණා කියලා. එතකොට කරන්නේ අපි වෛද්‍යවරු විදිහට පුද්ගලයාව පරීක්ෂා කරාම නැත්නම් බැලුවාම තේරෙනවා මොන අපිට තියෙන විතර ලක්ෂණ තියෙනවා. ඒ රෝගයේ ලක්ෂණ පුද්ගලයාගේ ලක්ෂණ අනුව එතන අඩු වැඩිතාවය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව අපි ඖෂධ නියම කරනවා. දැන් අපි කෙනෙක්ට කියනවා ආහාර විදියට කියනවා දැන් ඔය මහත කෙනෙක් ඉන්නවා නම් අපි කියනවා ඔයා මේ බත් ප්‍රමාණය අඩු කරන්න ඕන. මොකද හේතුව බත් කියන එකේ කප දෝෂය ස්ථූලභාවය වැඩි කරනවා. ඒ කියන්නේ එතන පෘථිවි භූත ගුණය වැඩි. අපි කියනවා වැඩි අඩු කරන්න ඕන. එළවලු ප්‍රමාණය වැඩි කරන්න ඕන. මේ ආකාරයට අපි ඒ අනුව තමයි ආහාර නියම කරන්නේ. ඒ වගේම තමයි රෝග සාමාන්‍යයෙන් අපි එදිනෙදා ගත්තාම හෙම්බිරිස්සාවක් හැදුනාම මොකද වෙන්නේ? හෙම්බිරිස්සාව හැදුනාම අපේ හොටු දියර ගලනවා, ඇඟපත රිදෙනවා, ඇඟ ඔළුව බරයි එහෙම. එහෙම වෙලාවට අපි සීතල වතුර ටිකක් බිව්වොත් මොකද වෙන්නේ? තව ටිකක් තද වෙනවා, තව ටිකක් අමාරු වෙනවා. එහෙම වෙනවා. ඒ වෙලාවට අපි සාමාන්‍ය ගෙදර අපේ අම්මලා කියන දෙයක් තමයි ළමයි උණු වතුර බොන්න. උණු වතුර නාන්න. නේද? ඊට පස්සේ එහෙම වුණාම මොකද්ද වෙන්නේ? එතන තියෙන්නේ අර සෙම කියන, කප කියන දෝෂයේ තියෙන සීතල ගුණයට විරුද්ධ ගුණයක්. ඒකෙන් වෙන්නේ අරක සමනය වෙනවා. ඒ අවස්ථාවේ අපි රෝගී තත්ත්වයට පත් වෙලා තියෙන අපේ තියෙන දෝෂ, ඒ කියන්නේ කප දෝෂයේ අර ඉම්බැලන්ස් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒක වැඩි වෙලා. අපි කියනවා කප ඒ අවස්ථාවට කියනවා කප කෝප වෙලා කියලා. කප වෘද්ධි වෙලා කප කෝප වෙලා කියලා. එතකොට එහෙම වෙලාවට අපි කියන්නේ ඒක සමනය කරන්න. සමනය කරන්නේ මොකද? ඊට විරුද්ධ ගුණ තියෙන දේ ආහාර විහරණ ඖෂධ. ඕකෙන් දෙනවා. ඒ අනුව දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ ගෙදර දොරේදී වුණත් වෛද්‍යවරයෙක් ගාවට යන්න කලින් Tamanට පුළුවන් මේ උණු වතුර ටිකක් ගන්න. තව දෙයක් තමයි. දැන් උණ හෙම්බිරිස්සාව හැදුනහම අපි කියනවානේ බඩගිනි නෑ. බඩගිනි නෑ කියන උණ. එතකොට අපි මොකද කරන්නේ? ඒක කන්නේ නෑ. ඉන්නවා. එතකොට සමහර වෙලාවට කියනවා මට කැඳ ටිකක්, සුප් එකක්, බත් කෑවොත් ඒ වෙලාවට තවත් අමාරුයි. මොකද වෙන්නේ? ඒ වෙලාවේ අපි තවත් ආයුර්වේදයේ තියෙන මූලික සිද්ධාන්තයක් තමයි අග්නිය. අග්නිය කියන්නේ ගින්දර නෙවෙයි, ශරීරගත අග්නිය. ඒ මූලිකව ඒක අඩු වෙනවා කියන්නේ අපේ ගන්න ආහාර දිරවන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි කියනවා ආම තත්ත්වයක්, රෝගී තත්ත්වයක් එතනක් තියෙනවා. මේක ලොකු සිද්ධාන්ත ගණනාවකින් තමයි එන්නේ රෝග තත්ත්වය කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට වෙන්නේ ඒක අඩු වෙන්න ඒකට විරුද්ධ දේවල් ගන්න. අපි කියන්නේ දැන් ඔය බඩකින්න අඩුයිනේ අපි කියනවා මේ ලංඝනය කරන හොඳම මේ එක්ක කෑම නැති අඩු කරන්න ඕනේ. නැත්තම් උණු වතුර. ඒ කියන්නේ දැන් ඔන බත් කනවා නම් බත් කන්න බෑනේ. කැඳ බොන්න. දැන් ඔයාලා දන්නවා ඇති. ඉස්සර කාලේ සාමාන්‍යයෙන් නම් මාස 3කට සැරයක් අපේ ඉස්කෝලේ නිවාඩු කාලේ දෙනවා ළමයින්ට අපි කියනවා බඩ සුද්ධ වෙන්න දෙනවා. නේද? එතකොට හොඳට බඩ එළිය ගියාට පස්සේ අම්මලා මොකද ඉස්සෙල්ලාම දෙන්නේ? කැඳ වතුර. කැඳ වතුර දෙන්නේ. දැන් උණ හැදුනහමත් කියන්නේ මොකද්ද? බත් අහු නොවෙන්න කැඳ වතුර බොන්න. ඇයි මොකද හේතුව? අර ලංඝනය, ලඝු ආහාරය. ඒ ලඝු ආහාරය ගත්තාම මොකද? ඒක හොඳින්ම දිරවීමේ හැකියාව තියෙනවා. එතෙන්ට ඕනේ නැහැ අර අග්නිය කියන එක තදින් බලපාන්නේ නැහැ. ආහාරය එතන අවශෝෂණය කරන්න පුළුවන්. දැන් බඩ එළිය ගිහිලා හොඳට ගියාට පස්සේ අහනවා දැන් කොහොමද බඩගින්න තියෙනවද? දැන් උණ හැදෙනකොටත් උණ හැදුනහම කියනවා දැන් බඩගින්න නැහැ බඩගින්න නැහැ කියලා. එහෙම දෙනවා. යන්තම් බඩගින්න එනකොට කියනවා එහෙනම් අපි බත් අහු වෙන්න කැඳ දෙන්න කියලා. තේරුණාද? එතකොට ඒ දෙන්නේ බත් අහු වෙන්න කැඳ. එතකොට එහෙම දෙනවා. එතකොට ඒක දිරවීමේ හැකියාව තව ටිකක් වැඩි වෙලා තියෙනවා. අපි බත් කනවා කියනවා නම් අපිට හොඳට අපේ අග්නි තත්ත්වය තියෙනවා. ඒ කියන්නේ
නියම විදිහට ආහාරයක් හරි ඖෂධයක් හරි උරා ගන්න නම් ඒ හොඳ අග්නියේ මට්ටම හොඳ තත්ත්වෙත් තියෙනවා. පුද්ගලෙක් නිරෝගීව ඉන්නව නම් එයා නිරෝගීව ගන්නවා නම් ඒක ආහාර ගන්නවා නම් ආහාර ගන්නකොට බඩගින්න තියෙන විදිහට ඕන ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් ඉතින් පොඩි කාලෙත් එහෙමයි සමහරු කෑම දැක්කහම කනවා. බඩගින්නේ නැතත් කඩට කෙලවුනනවා කනවා. දැන් සමහර ඔය කියන්නේ කිරි දැක්කහම මේ කිරි දැක්කහම අර රජතුමෙක් කෙනෙකුටත් සෙනග වෙනවා වගේ බඩ ඉඩෙනවා කියලා නේ කියන්නේ. ඒ හිතෙන් කනවා. නමුත් කෑවට පස්සේ මොකද? දැන් හොඳට ඔය තෙල් තියෙන ෆ්‍රයිඩ් රයිස් හරි උදේට කිරිබත් හරි දැක්කහම ආසාවට කනවා. සහ වෛද්‍යතුමනි සමහර අවස්ථා අපිට හිතෙනවා මේ වේල් තුනක් තියෙන ඒ තුන කන්න ඕන කියලා. සමහරු මෙහෙමයි අර බඩගින්නේ නැතත් උදේ කෑව, දවල් කෑව, රැය කෑව. ප්‍රධාන වේල් තුන අනිවාර්යයෙන්ම කෑ යුතුයි කියන එක. ඒක සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලා සමහරලාට වද කරනවා. බඩගිනි නෑ ඒ වුණාට මේ වේල කන්න ඕන. වේල ඒ කියන්නේ මෙහෙමයි. ඒකට හේතුව වෙන්නේ ඒ පුද්ගලයා ඒ කියන්නේ අනවශ්‍ය ආකාරයට කෑම අරගෙන තියෙන්නත් පුළුවන්. නියම විදියට නම් වේල් තුන ගැනීම තමයි යුක්තියුක්තව කියන්නේ අපි කියන්නේ. නමුත් අපිත් ඉතින් සමහර වෙලාවට අපි වැඩ කරන විදිය අනුව අපි කෑම කාට පස්සේ අපි ඒක හොඳ ශාරීරිකව කායිකව අපි වෙහෙස කරලා ඒක උනේ නැත්නම් කෑව විදිහටම වගේ තියෙනවානේ. බඩගින්නේ අපි හොඳ කන වෙලාවට ගොඩක් කෑවොත් එහෙම වුණොත් බඩගින්න ආවට පස්සේ කන එක තමයි සුවදායි. එහෙම නැතුව කෑවොත් වෙන්නේ ඔන්න ආහාරයේ දිරවීම අපි කියනවා අජීර්ණයක් ඇවිල්ලා. ආමයක් ඇවිල්ලා කියලා. එහෙම තත්ත්වයක් අපි කියනවා. ඒක ලොකු දිගට කතා කරගෙන යන්න පුළුවන්. මේ වගේ වෙලාවට තමයි සාමාන්‍යයෙන් gedara dore. දැන් අපි කියනවා දැන් පොඩි ළමයින්ට කියනවා අජීර්ණයක් හැදුනාම බඩ රිදෙනවා. මොකද කියන්නේ? කුණු වතුර ටිකක් බොන්න කියනවා. එහෙම නැත්නම් මොකද කියන්නේ? සූදුරු ටිකක් අම්මලා බොන්න කියනවා. මේ සූදුරු කොහොමද බොන්න කියන්නේ? ඒකත් බොන්න ක්‍රමයක් තියෙනවා. ටිකක් කබලේ පොඩ්ඩක් බැදලා බොන්න කියනවා. උළුහාල් ටිකක් දාන්න කියනවා. ඒක මොකද හේතුව? අර හොඳට දිරවීම ඉතින් පහසු කරන්න. ඔය වගේ තව තියෙනවා අපි තැම්බුම් හොද්ද. තැම්බුම් හොද්ද කියන එක ඒකේ ආහාරයකුත් තියෙනවා, ඖෂධීය ගුණයකුත් තියෙනවා. ආහාරයක් විදිහට අපි ගන්නේ ඒ තැම්බුම් හොද්ද කිව්වහම කීයක් ಜಾති තියෙනවද? ඒ හැම එකකීම මොකක්ද වෙන්නේ? ආහාර හොඳින් දිරවීමේ හැකියාව වැඩි කරනවා. එතකොට වෙන්නේ ඒ ආහාරය හොඳට ශරීරයට උරා ගන්නවා. උරාගෙන ශක්තිය ලබා දෙනවා. ඒක තමයි ඒ හැම අවස්ථාවකදී අපි හැම තිස්සෙම හිතන්නේ ආයුර්වේදයටම මේක දැන් ආයුර්වේදයට එන්න කලිනුත් ඇත්තටම ලංකාවේ ඒ කාලේ ඉස්සරාදි කාලේ අපේ මුතුන් මිත්තෝ ඒක භාවිතා කරලා තියෙනවා. තැම්බුම් හොද්ද කියන එක ඉන්දියාවේ තැම්බුම් හොද්ද එච්චර ප්‍රචලිත නැහැ. රසම් කියලා යන්නේ. දැන් ඒකයි අපේ තියෙන වෙනස. ශ්‍රී ලංකාවේ තියෙන අපි හදන තැම්බුම් හොද්ද මම ඉන්දියාවේ ඉන්න කාලෙත් අපිට තේරුම් ගියා ඇත්තටම. ඉන්දියාවේ ආයුර්වේදයේ එයත් අපේ තියෙන ලංකාවේ තියෙන ආයුර්වේදයේත් අතර විශාල වෙනසක් තියෙනවා. මූලික સિદ્ધාන්ත හරි. නමුත් භාවිතයේදී අපි භාවිතා කරන්නේ අපේ දේශීය දේවලුත් එක්ක. ඒක තමයි ශ්‍රී ලාංකික අපි ආයුර්වේදයේ ශ්‍රී ලංකාවට විශේෂයි කියලා කියන්නේ. අපි ඒක කියනවා ඇත්තටම ශ්‍රී ලංකන් ආයුර්වේද කියලා. ඒ කියන්නේ මීට අමතරව වෛද්‍ය වෘත්තියේ යෙදෙනකොට අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉගෙන ගන්නවා. අපි විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න කාලේ ඒ වගේම අපි යුනානි දේශීය සිද්ධ වෛද්‍ය ක්‍රම මූලිකව ඉගෙන ගන්නවා. මොකද හේතුව අපි ප්‍රායෝගිකව රෝහලට ගියාට පස්සේ මේ සියලුම ඖෂධ තියෙනවා. ඊළඟට අපි දේශීය වුණත් අපි එදිනෙදා භාවිතා කරන්නේ ඒ ඖෂධත් එක්ක. එතකොට එතන අපි ආයුර්වේද අපිට මෙච්චරයි භාවිතා කරන්න කියලා අපි අත පැත්තකට කරලා ඉන්න බෑ. මොකද අපේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ රෝගියාට හරි මනුෂ්‍යයාට හරි සුවපත් කිරීමනේ අපි. එතකොට මේකෙදි ඊට අමතරව පසු කාලීනව එකතු වුණා ඇකුපංචර් කියලා. ඒ කියන්නේ විවිධ වූ වෛද්‍ය ක්‍රම එකතු වුණා. මේ සේරම දේවල් ප්‍රගුණ කරන්නේ කවුද? එක පුද්ගලයා. ඒ වෛද්‍යවරයා රෝගියාට දෙනකොට මම කරන්නේ මේක කියලා නෙවෙයි. රෝගියාගේ තියෙන රෝග ලක්ෂණ,
රෝගයේ රෝග ලක්ෂණ ඒ සේරම බලලා සුදුසු දේ සුදුසු විදියට කරනවා. ආයුර්වේදයේ ඕක සිද්ධාන්තයක් තියෙන යුක්ති යුක්තව කරනවා කියන. අතටම හරිම ආයුර්වේද කියන්නේ සයන්ස් ඔෆ් ලයිෆ් කියලානේ. ඒකේ සයන්ස් එකක් තියෙනවා. ඒක දර්ශනීය විදිහට ඒ කාලේ විදිහට ඇත්තටම ඒ හිටපු ප්‍රඥයින් ඍෂිවරු කියන්නේ ඒකනේ. සියලුම දේවල් තර්කයෙන් එයාලගේ ඥාණයෙන් තර්ක කරලා හදපු දේවල් තියෙන සිද්ධාන්තයන් ඇත්තටම අද කාලෙටත් අපිට ගැලපෙනවා. නමුත් ඒ තියෙන සිද්ධාන්තයන් දැන් මං කියවනේ සාමාන්‍ය වෘද්ධිකාරණම් කියලා. ඒක එහෙම තිබුණට ඒක හරි සරල දෙයක් වගේ නෙපෙන්නේ. නමුත් ඒක ලොකු විද්‍යාත්මක භාවයක් තියෙනවා. තියෙනවා. විද්‍යාත්මක පසුබිමක්. පසුබිමක් තියෙනවා. ඒක හැම එකකටම ප්‍රායෝගිකව අපිට යොදන්න පුළුවන්. ඒක ඒ ක්‍රමය නවීන විද්‍යාවෙත් දැන් අපි භාවිතා කරනවා. ඒක තමයි ක්‍රමය භාවිතා කරන්නේ. නමුත් අර මූලික ග්‍රන්ථවල සඳහන් කරලා තියෙන එක ශ්ලෝක පාඨයක් වුණාම මේක ගණන් ගන්න නැහැ සමහරව. දැනට ඔය ප්‍රකෘතිය, ත්‍රිදෝෂවාදය, අග්නි සිද්ධාන්ත ඔය සියලුම දේවල් වල විශාල විද්‍යාත්මක මේ තර්ක කරන්න පුළුවන් කරුණු තියෙන්නේ. මූලික ග්‍රන්ථවල තියෙන මේ චරක සංහිතා, සුශ්‍රුත සංහිතා, අෂ්ටාංගික සංහිතා ඔය සඳහන් කරලා තියෙන මේ ශ්ලෝක පාඨ වලින් පමණයි. දැන් මේ ශ්ලෝක පාඨය කියවුවාම සමහරුන්ට තේරෙන්නේ නිකන් අපබ්‍රංශ වගේ කියලා වෙන කෙනෙකුට හිතන්නේ. දැන් අපිට ඒක අධ්‍යයනය කරලා ඇත්තටම ආයුර්වේද වෛද්‍යවරු ආයුර්වේද උපාධිධාරී වෛද්‍යවරුන්ට තියෙන එක කාර්යයක් තමයි මේ තියෙන දේවල් ලිහිල් කරලා අදට ප්‍රායෝගිකව ගැලපෙන විදිහට ඒක ක්‍රියාත්මක කිරීම. ඒක ඇත්තටම දැන් අපේ ඉන්න තරුණ වෛද්‍යවරුත් ඒක ඒ විදිහට කරනවා. මොකද ඒ අනුව අපිට පුළුවන් අපිට හොඳට ජීවත් වෙන්න. අපිට පරිසරය හදාගන්න. ඊළඟට අපිට ආහාර හදාගන්න. අපිට අවශ්‍ය ඖෂධ කිව්වහම දැන් ඒක තව ඉස්සරහට අපිට ඕන කතා කරත හැකි. කෙනෙක්ට කිව්වහම දියවැඩියාවට මේක හොඳයි කියලා ඒක නතර කරන්නේ නැහැ. එයා දියවැඩියාව අඩු කරන ඉංග්‍රීසි බෙහෙතුත් බොනවා. මේ බෙහෙතුත් මේකනුත් බොනවා. අන්තිමේදී මොකද වෙන්නේ? අර ලංකාවේ ඉන්න දැන් ඕනම දෙයක් කිව්වහම ඔහේ බලාගෙන සමහර ඇත්තටම ඒකට හේතුව වෙලා තියෙන්නේ අද තියෙන ජනතාව රෝග වලින් පීඩාවට පත් වෙලානේ තියෙන්නේ. ඒගොල්ලන්ට ඕන කොහෙන් හරි සහනයක් සහ කොහොම හරි හොඳ කරගන්න. සහනයක් වෙලා හොඳ කරගෙන අර කියන්නේ ඇක්ටිව් ලයිෆ් එකේ ඉන්න ඕන. එතකොට ඒකට ෂණිකව ක්‍රමවේදයන් සොයනවා. ඉතින් ඒක නිසා අපිට ජනතාවටත් ඒකේ වැරද්දක් කියන්න බෑ. ඒකනේ වෛද්‍යමනේ සමහරලාට එක වේලක් මගහැරුණට පස්සේ ඒ වේලත් එක්ක හරියන්නේ ඊළඟ කන්නේ. එතකොට කොයිතරම්නම් දේවල් අපි හිතන්න ඕනද? හිතන කරන්නේ නැති දේවල් අපි කොච්චර තියනවද? කොයිතරම්නම් දේවල් වරද්ද ගන්නවද? ඔව්. දැන් අපේ දැන් ආහාර විහරණ උනත් දැන් ඉතින් දැන් තමයි අර ෆැෂන් එකක් විදිහට ඉතින් ඔය ජිම් යන ඊළඟට මන්තිරුවල ඇවිදින එක හොඳයි ඇත්තටම. ඒක ෆැෂන් එකක් වෙලා හරි ඒක අපේ ජීවිතේ බැලන්ස් එකක් කරගන්න අපේ ජීවිතය නිරෝගී කරගන්න ඒ තත්ත්වයට පත් වෙන එක හොඳයි. නැත්තම් වෙන්නේ ගෙදර ගිහිල්ලා ඔහේ ඉන්නවා ටීවී බලනවා කනවා බොනවා නිදා ගන්නවා එච්චරයිනේ කරන්නේ. මහන්සිලා වෙන වැඩ කරන වෙලාවට අපි හුඟක් මහන්සි වෙනවා. ඒ වෙලාවට කන්නේ නැහැ. ඒ වෙලාවට කරන්නේ ඔය ෂෝට් ඊට්ස් වලින් මොනවා හරි දෙයක් අරගෙන ෂණික ආහාරයක් අරගෙන ඒ වෙලාවට පුරව ගන්නවා. නමුත් ඒ ෂණික ආහාරයක් කියන එකට හැබැයි දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනුවට හොඳ ගුණවත් ෂණික ආහාර තියෙනවා. ඒක හැබැයි ප්‍රචලිත වෙලා නැහැ. සමහර හොඳ ගුණවත් ඒ කියන්නේ පළතුරු වර්ග ෂණිකව කන්න පුළුවන් විදිහට, එළවලු වර්ග ෂණිකව කන්න පුළුවන් විදිහට හොඳ ජූස්, ෆෘට් ජූස් එහෙම ෂණිකව හොඳට ඒක ඇත්තටම තියෙන්නේ ඉතා සීමිත පිරිසකට තමයි ගන්න හම්බ වෙන්නේ. හැමෝටම ඒව ඇත්තටම ප්‍රචලිත කරන්න ඕන. ඖෂධීය පානයන් දැන් ජනතාව දැන් අර ස්වාභාවික ආහාර, ස්වාභාවික ඖෂධ, ස්වාභාවික ක්‍රමවේදයන්ට ලොකු නැඹුරුතාවයක් තියෙනවා. ඇත්තටම මේ කොරෝනා වලින් පස්සේ මුළු ලෝකෙම ඒ ස්වාභාවික ආහාර, ආයුර්වේද ඖෂධ, ආයුර්වේද ඒ පැත්තට ශාක භාවිතය කියන්නේ නැචරල් මෙඩිසින් වලට කලිනුත් තිබුණා. නමුත් ඒක නිකන් ලොකු පිම්මක්
100කින් ඉහළට ආවා මුළු ලෝකයම මේ කොරෝනාව සංගතයත් එක්ක. ඒක ප්‍රධාන හේතුවක් වෙන්නේ අපේ වගේ ආසියාතික රටක. විශේෂයෙන්ම අපි ගෙවල් වල එළවලු කුස්සියේ එළවලු කෑම ගන්නකොට නිතරම භාවිතා කරනවා අපි මේ 3-5 වර්ග. අපේ ගෙදර තියෙන කුස්සිය කියන්නේ ඇත්තටම පුංචි රසායනාගාරයක්. කුස්සියේ ඉන්නකෙන අම්මා තමයි හොඳම විද්‍යාඥයා. ඔයා දන්නවද දැන් අම්මට පුළුවන් අයිදා අම්මා ගෙදර කුස්සි ගෘහණියට පුළුවන් ඕන විදිහකට කෑම හදන්න. ඒවලන් අපේ ලංකාවේ තියෙනවා එළවලු තියෙනවා අනිත් ස්පයිසස් වර්ග වත්තේ මිදුලේ තියෙනවා ඒව හොයාගෙන කලවම් පලා හදනවා කලවම් කැඳ හදනවා ඒ වෙලාවට තියෙන එළවලු ටික බලලා එයා පීමක් කරන්නත් පුළුවන්. පුළුවන්. කරලිවල එතකොට ඇත්තටම එයා හොඳ ඒක අපි හිතන්නේ නැහැ. අපි බැලුවාම ඇත්තටම ඒ අම්මලා ගෘහණියෝ අපි નિરાයාසයෙන්ම පුරුදු වෙලා තියෙනවා හොඳට හිතලා සුදුසු විදියට යුක්තියුක්තව වැඩ කරන්න. ඉතින් ඒක ගැන තමයි අපි අද දවසේ කතා කරන්නේ වැඩිපුර. මොකද ආහාර කියලා කියන්නේ අද කාලේදී අපේ ජීවිතේ නිරෝගීව තබා ගන්න අවශ්‍ය වෙන දෙයක්. ඉතින් ඒ දවස්වලට වඩා නැත්නම් අපි කතා කරන්නේ මේ පසු කාලීනව අපිට මේ ලැබුණු දේවල් එක්ක අපි කොහොමද මේ කාලේදී අපි නැවත වතාවක් ඒ අලුත් දේවල් වලට වඩා කොහොමද අපි පැරණි දේවල් නැවත වතාවක් ඉස්මතු කරන්නේ කියන කාරණාව ගැන කතා බහ කරන විශේෂයෙන්ම ආහාර රටාවත් එක්ක. මං හිතන්නේ වෛද්‍යතුමනි ඉස්සර තිබ්බට වැඩිය ආහාර බොහොමයක් දැන් තියෙනවානේ. හැබැයි ඒ ආහාර ගුණවත්ද නැත්නම් අපි මේ කතා බහ කරන දිවට රස විතරද දැනෙන ආහාර විතරද තියෙන නැත්නම් ගුණයක් ඒවේ තියෙනවද? මෙන්න මේක යම්කිසි දෙයක ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේවා විසඳ ගන්නට අවශ්‍යයි. නිරෝගීකම ගැන කියනකොට වෛද්‍යතුමනි සඳහන් කරා අපිට ආහාර, විහරණ, ඖෂධ මේ ත්‍රිත්වයේම සමබරව අපි කරගෙන යන්න ඕනේ. ජීවියෙක් වුණාම අපි හැම කෙනාම මේ දේවල් හරියාකාරව කරගෙන යන්න ඕනේ. කොහොමද අපිට මේ නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න නැත්නම් රෝගාතුර වෙලා ඉන්න අපේ ජීවිතේට කොහොමද මේ විහරණ ඖෂධ ආහාර තුනම යම් කිසි විදිහට බලපෑමක් ඇති කරන්නේ? මේමයි. ඒක ඇත්තටම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. දැන් ස්ථූල විශාල පුද්ගලයෙක් භාවිතා කරන ආකාරයයි කෘෂ දුර්වල පුද්ගලයෙක් ළමයෙක් කුඩා දරුවෙක් වයසක ගොඩක් වයසක ගිය කට්ටිය ඒ කියන්නේ ඒ පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. එතෙන්දී ඇත්තටම මේ පුද්ගලයා කරන රාජකාරිය අනුව පුද්ගලයාගේ කායික කරන ක්‍රියාකාරීත්වයන් අනුව ඒ අනුව එයාට විහරණ සහ ආහාර වර්ග වෙනස් කරගන්න ඕන. එතෙන්දී ඇත්තටම ලංකාවේ හුඟක් වෙලාවට ඉස්සර කාලේ නම් ඉතින් අම්මලා තාත්තලාත් මේව කරා. නමුත් අපිට ඇත්තටම දැන් අර සමහර දියුණු රටවල ඉන්නවා ඇඩ්වයිසර්ස්ලා. හෙල්ත් ඇඩ්වයිසර්ස්ලා. දැන් ලංකාවේ සමහරු ඒක ගණන් ගන්නේ නැහැ. එහෙම දැන් ඉන්නවා නවීන විද්‍යාත්මක නියුට්‍රිෂනිස්ට් කියලා ඉන්නවා. දැන් ඒගොල්ලෝ ස්පෙෂලායිස් නියුට්‍රිෂනිස්ට්ලා ඉන්නවා. ආයුර්වේදෙත් ඉන්නවා ඒ හා සම්බන්ධව. දැන් අපේ මේ මහජන සම්බන්ධතා ඇති කරන ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා. හැම ග්‍රාම නිලධාරී කොට්ටාශයකම ඉන්නවා. ඒගොල්ලෝ සෑහෙන කාර්යයක් සිදු කරනවා. පාසල්වල, ඉස්කෝලවල, වැඩිහිටි නිවාසවල කොහොමද මේවා කරන්නේ කියලා. ඒක නිසා එතෙන්දී කෙනෙක් අපිට දැන් පොදුවේ කියන්න බෑ. ඒ අනුව ඒ පුද්ගලයා අනුව ඒ පුද්ගලයා කරන කාර්ය අනුව පුද්ගලයාගේ තියෙන ශරීර සෞඛ්‍ය අනුව ඒ වෛද්‍යවරයා ඇත්තටම ඇඩ්වයිසර්ස්ලාට පුළුවන් වෙන්න ඕන එයාට දෙන්න පුළුවන් ආහාර රටාව විහරණ රටාව කියන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගාවට එනවා රෝගී. අනේ ડોක්ටර් බිව්ව බෙහෙත් අඩු වෙන්නේ නැහැ. පීනස. එතකොට මොකද වෙන්නේ? පීනස තියෙනවා. එයාට මිරිස්සා වෙනවා. හැමතිස්සෙම හොටු තියල් කරගන්නවා. හච්චිස් යනවා. මට ඔෆිස් එකේ ඉන්නත් බෑ. ඔළුව කැක්කුවා. බැලුවාම එයා උදේ 8 ඉඳන් හවස 4 වෙනකම් ඉන්නේ AC එකේ. එතකොට මොකද වෙන්නේ? විහරණය. දැන් වෙලා තියෙන්නේ ඉතින් මෙහෙමයි. අපි ඒක ප්‍රායෝගිකවත් බලන්න ඕන. ඇත්තටම දැන් රටේ තියෙන උෂ්ණත්වයත් එක්ක ඒව නැතුවත් ඉන්න බෑනේ. ඒක නමුත් අපි ඒ වෙලාවට යාලට කියන්න ඕන ඔයාලා ඉන්න කාලේ දැනට දැන් හැබැයි සමහර AC වල තියෙනවා ඒක කූල් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්.
එයා ඒකෙදී එයා හිතන්න ඕනේ ඒ වෙලාවට ගන්න ඕන උණුසුම් පානයක්. ඔව්. උණුසුම් පානයන් ගන්න. එහෙම ඉඳගෙන එයා කූල් වතුර බිව්වොත් ඒ කූල් ඩ්‍රින්ක්ස් බිව්වොත් එතකොට වැඩි වෙනවා. එහෙම වෙලාවට එයා අධික විදියට කාලා ඔහේ නිරෝගීවම ස්ලගිෂ් විදියට. ඒ කියන්නේ ඔහේ ඉන්නවා කෑම අනේ මට දැන් හරි අමාරුයි. ඔළුවත් කැක්කුමයි ඔහොම කීකේ ඉන්නවනේ. එහෙම නැතුව එයා හිතන්න ඕන ඒ කියන්නේ මගේ මාව නිරෝගීව තියාගන්න නම් මම මෙතෙන්දි මොකද්ද කරන්න කියලා. ඒක තමයි අර දැන් අපි ඒක ප්‍රචලිත වෙලා නැහැ. හෙල්ත් ඇඩ්වයිසර් විදිහට ඇත්තටම හැම පුද්ගලයෙකුටම ඉන්න ඕන. දැන් අපේ ලංකාවේ අපි කෙලින්ම කරන්නේ කන්සල්ටන්ට්ලා channel කරන එකනේ. අපේ ෆැමිලි ඇඩ්වයිසර් විදිහට ආයුර්වේද හරි වෙස්ටර්න් හරි ජෙනරල් ෆිසිෂියන් කෙනෙක් ගාවට යන්නේ නැහනේ. අපි තීරණය කරනවා මට තියෙන්නේ මිනිස්සු කියන්නේ හાર્ට් කියලානේ. හાર્ට්. මට තියෙන්නේ ගෑස්. දැන් ඇවිල්ලා සමහර ලෙඩ්ඩු ඇවිල්ලා කියන්නේ මේ නෝනා මට ගෑස් තියෙනවා. ඒ කියන්නේ රෝගය නිර්ණය කරන්න කලින් වෛද්‍යවරයා රෝගය නිර්ණය කරලා මට තියෙන්නේ මෙන්න මේ රෝගය. ඔව් මට ප්‍රෙෂර්. මට සීනි. සමහරලාට ඉතින් අපි කියන හැමෝටම සීනි තියෙනවා. ප්‍රෙෂර් නැත්නම් ජීවත් වෙන්න බෑ. ප්‍රෙෂර් එක තියෙන්න ඕන. බ්ලඩ් ප්‍රෙෂර් එක තියෙන්න ඕන. ඉතින් අර ඒකට හේතුව ඇත්තටම තියෙන්නේ ඉතින් අර අපි මගේ රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් පත්තර වලින් මිනිස්සු දැනුවත්. ඒක හොඳයි ඉතින්. ඇත්තටම අපි මේ වගේ වැඩසටහන් වලින් දෙන්න ඕන සාමාන්‍ය ජනතාවට අපි නෙමෙයි අපේ ලෙඩේ තීරණය කරන්නේ. අපට තියෙන්නේ අපහසුතාවය. රෝගයක් කියන්නේ අපිට අපහසුතාවය, වේදනාවක්, අපහසුතාවය. ඒ අසාමාන්‍යතාවය අපි ගිහිල්ලා ඒ පිළිබඳව දන්න කෙනෙක්ගෙන් අපි අහන්න ඕන. ඒ කියන ඇඩ්වයිස් එක මත තමයි අපි ඊළඟ පියවරට යන්න ඕන. දැන් සාමාන්‍යයෙන් ආයුර්වේද රෝහලකට හරි ඔය මහජන සෞඛ්‍ය වෛද්‍යවරු ඉන්නවා MOH ආයුර්වේද MOH ඉන්නවා මේ වෙස්ටර්න් සයිඩ් එකේ MOHලා ඉන්නවා. එහෙම තැනකට ගිහිල්ලා අපේ අර ෆැමිලි ඇඩ්වයිසර් හරි නැත්නම් අර අපි පර්සනල් ඇඩ්වයිසර් හරි කෙනකින් අහන්න ඕන මට මෙන්න මේ අපහසුතාවය තියෙනවා මම මොකද කරන්න. එතකොට තමයි එයා හොඳට පරීක්ෂා කරලා මොන විදියටද ඔයා හැසිරෙන්න ඕන මොන විදිය ආහාරද ගන්න ඕන කියලා කරන්න. ලංකාවේ ඉතින් ඒ ක්‍රමවේදය අපි හදන්න ඕන වෙනත් යුරෝප් වෙනත් රටවල් වල නම් ඉන්නවා එහෙම. ඒ වගේ සෙන්ටර් එකකට ගියාම තමයි මාස 3කට සැරයක් යනවා. පුද්ගලයෝ ගිහිල්ලා එතන රෙකෝඩ් එකක් තියෙනවා. අපිත් ඒ විදිහට තියෙනවා නම් අපි සෞඛ්‍ය විදියට අපි හොඳට ස්වාම්පෝෂිත වෙලා අපි බලන්න ඕනේ ඇත්තටම මෙතෙන්දී රජයත් බලන්න ඕන ජනතාව නිරෝගීව තියාගත්තොත් තමයි එයාලගෙන් උපරිම වැඩ ගන්න පුළුවන්. කාර්යක්ෂමතාවය ගැන කතා කරනවා. හැබැයි අපි නිරෝගීකම ගැන කතා කරනවා. නෑ නිරෝගීකම කියන්නේ කාර්යක්ෂමතාවය පවත්වා ගැනීම සඳහා එයාට වාතාවරණය අපි සලස්වා දෙන්න. ඒව තමයි ඉතින් අර සමහර අනිත් දේවල් කියනවා දැන් කියනවා ටීවී ෆෑන් කියන්නේ ඒවනේ. ඉලෙක්ට්‍රිසිටි වතුර ඒව අවශ්‍ය තමයි. නමුත් අර අපි ඇඩ්වයිස් ඒ කියන්නේ අපි මොකද්ද මෙයාලට කරන්න ඕන කියන දේ අපි යාලට දෙන්න ඕන. ඒ දේ ආවොත් තමයි දැන් අද කාලේ අවුරුදු 40ට වැඩි අවුරුදු 35ට වැඩි සෑම කාන්තාවකටම පුරුෂයෙකුටම කිසියම් අපහසුතාවයක් එනවා. ඒක ස්වාභාවිකයි. මොකද අපි මැෂින් වගේනේ. නේද? මැෂින් එකක් වුණත් කිසිම දෙයක් කරන්න නැතුව වැඩ කරනවා මොකද වෙන්නේ? ඒ ජොයින්ට් බුරුල් වෙනවා, ජොයින්ට් කැඩෙනවා, හිර වෙනවා. එතකොට මොකද කරන්නේ? අපි ඔයිල් දානවා. මොකද කරන්නේ? ඒක ආයේ ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේ තමයි අපි මනුෂ්‍ය ශරීරයත්. අපිත් මැෂින්. දැන් මේ හැම කෙනෙකුටම දැන් හුඟක්ම වැඩි ඇත්තටම හුඟක් වෙලාවට සමහර එනවා අවුරුදු 18 19 20 සමහරවිට 25 තරුණ අයත් එනවා හන්දි කැක්කු කොන්දේ කැක්කු එක්ක එහෙම එනවා. එතකොට අපි යාළුවෝ බලමු ඒගොල්ලෝගේ විහරණ වැරදි. ඒගොල්ලෝගේ ආහාර රටාව වැරදි. ඉතින් ඒ වගේම තමයි අවුරුදු 30 35 පෙන්නට පස්සේ අර ශාරීරික දුර්වලතාවය මතත් එනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ සමහරලාට ඒගොල්ලෝ නොදැනීම ඒගොල්ලන්ට දියවැඩියාව තියෙනවා. ඒ වගේ අවස්ථා
අවස්ථාවට තමයි අපි ඇත්තට මේ උපදේශනය. ඒ කියන්නේ සෑම පුද්ගලයෙකුටම අපි උපදේශන සේවාවන් පවත්වලා ජනතාව දැනුවත් කරන්න ඕන. එතකොට තමයි අපි කාර්යක්ෂම ජීවිතයක් ගත කරන්න පුළුවන්. හරි. ඉතින් කාර්යක්ෂම ජීවිතයක් ගත කරන්න ඵලදායීතාවය වැඩි කරගන්න අපි මේ කරන රැකියාව තුළ විතරක් නෙමෙයි අපේ ජීවිතේත් අපි හැම දෙයක් ගැනම හිතන්න ඕනේ. හැම මොහොතකම අපි මේ රැකියාවත් එක්කනේ අපිව තීරණය කරන්නේ. මට දැන් මේ වැඩේ කරන්න බෑ. මං ඉස්සර වගේ නෙමෙයි මට දැන් වැඩ කරන්න හරි අමාරුයි. එක දිගට ඉඳගෙන ඉන්න බෑ. මේ හැම දෙයක්ම ගැන හිතනකොට අපිට හිතන අපි ලෙඩ වෙලා කියලා. හැබැයි අපි ලෙඩ වෙලා තියෙන්නේ වැඩ කරනවට වඩා අපි මානසිකවත් ලෙඩ වෙලා. අපි කායිකවත් ලෙඩ වෙලා. අපි කතා බහ කරමු. කොහොමද ඔබ නිරෝගීමත් ජීවිතයක් කරා රැගෙන යන්නේ? මොකද 2021 වසර අලුත් වසරක්. මේ වසරේදීත් ඔබේ නිරෝගීකම ගැන වෙනදාට වඩා අපි හොඳින් හිතන්න සූදානම් වෙලා ඉන්න. අද දවසේදී අපේ කතා බහ තේමාව ඔබට පත් වෙන්නේ නිරෝගී දිවියකට ආයුර්වේද ඖෂධ සහ ආහාර භාවිතය. ඉතින් මේ තේමාව ඔස්සේ අපි කතා බහ කරන්නේ අලුත් අවුරුද්දක් උදා වෙලා තියෙනකොට අපි අලුතෙන් හිතන්න ඕනේ. හැම දෙයක් ගැනම අලුතෙන් හිතන්න එපා. නිරෝගීකම ගැන අපිට ගිය වසරේදී හොඳ පාඩම් ඉගෙන ගත්තා. ඒ නිසා අපි මේ වසරේදී අපේ ජීවිතේ වඩාත්ම වැදගත් වෙන නිරෝගීකම ගැන හිතන්න ඕන හොඳම කාලයට අපි ඇවිල්ලා තියෙනවා කියලා අපි විශ්වාස කරන නිසා මේ කතා බහ ආරම්භ කරලා තියෙනවා. අද අපි කතා බහ කරමින් ඉන්න අපේ වෛද්‍යතුමියත් මම මතක් කරන්නම් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යනි ඒ වගේම ආචාර්ය වෛද්‍ය ස්වර්ණා හපුආරච්චි වෛද්‍යතුමියත් සමගින් තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. මට හිතුණා කතා බහ කරන්න අපි කතා බහ කරා කොහොමද නිරෝගී ජීවිතයකට අවශ්‍ය වෙන ඖෂධ ආහාර විතරක් නෙවෙයි විහරණ කොයිතරම්නම් වැදගත් කියන කාරණාව ගැන විරාමයට කලින් අපි කතා බහ කරා. ඒක නිසා මට හිතුණා කතා බහ කරන්න නිවැරදි ලෙස ඖෂධයන් ලෙස භාවිතා කිරීමේදී අපි යම් තැන්වලදී වරද්ද ගන්නවා නේද? ඒක ගැනත් කතා කරන්න මොනි වෛද්‍යතුමනි. මාර්ගා ඇත්තටම එතෙන්දී මූලිකවම සමහර වෙලාවට දැන් තමයි ඒකට ප්‍රවණතාවය තියෙන්නේ. බොහෝ වෙලාවට ඖෂධ හඳුනා ගැනීමම වරද්දනවා. ලංකාවේ හුඟක් අය ඒක 90%ක් විතර කරනවා. ඒකට හේතුව වෙන්නේ අරයා කිව්වා මෙයා කිව්වා එහෙම ආකාරයට. සමහර වෙලාවට එකම නම තියෙන විවිධ පැලෑටි වර්ග තියෙනවා. සමහර වෙලාවට ඒ විවිධ පැලෑටි වලට එකම නම කියනවා. ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට කියනවා. සමහර වෙලාවට ඒක හරියන්නත් පුළුවන්. සමහර වෙලාවට වැරදි වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි සමහරව හිතනවා කෙනෙක් වම මෙන්න මේක හොඳයි මේකට බොන්න. දැන් පහුගිය දවස්වල මගෙන්ම අහලා මටම තියෙනවා අත්දැකීම්. දැන් ඇත්තටම මේ දියවැඩියාව හයිපර්ටෙන්ෂන් එක සාමාන්‍යයෙන් කාන්තාවට සාමාන්‍යයෙන් ගෘහණියන්ට ගොඩක් වෙලාවට ඔය ගෙවල් වල ඉන්න ගෘහණියන්ට රිටයර්ඩ් වෙච්ච ඔය විශ්‍රාමික සුවයේ ඉන්න කට්ටියට සමහර වෙලාවට කාර්යාලවල වැඩ කරන අය මට මෙන්න මේකට හොඳයි කොදිය වැඩියාවට මේව හොඳයි කිව්වා මේක හොඳයි කිව්වා අර සීනි අඩු වෙනවා කිව්වා මේකට මේක බොන්න හොඳද කියලා සමහරලාට මම මේක බොනවා දැන් කියන. ඔව්. සමහර පළතුරු ಜಾති, සමහර එළවලු ಜಾති. ඒව බොනවා. එතකොට මං අහනවා ඇයි ඔයා ඒකට තවත් බෙහෙතුත් ගන්නවද? ඔව්. මොකක්ලාට ඩයබටිස් වලට මම බෙහෙත් ඒවත් ගන්නවා. හයිපර්ටෙන්ෂන් වලටත් බෙහෙත් ගන්නවා. එතකොට දැන් මම මේකත් බොනවා. එහෙම. මං අහනවා එතකොට කාගෙන් හරි ඇහුවද මේක? නෑ එහෙම මේක හොඳයිනේ. මේක හොඳ අරයා කිව්වා අරයාත් බොනවා කිව්වා මෙයාත් බොනවා කිව්වා නිකන් මේක සමහරවිට කියන්නේ වෛද්‍යතුමනි මේ රෝගෙත් නැති කෙනෙක් තමයි මේ රෝගෙට ප්‍රතිකාර කියන්නේ. ඔව්. නිකන් මේක ෆැෂන් එකක් වෙලා සමහර වෙලාවට ඒ විදිහට. ඉතින් මෙතෙන්දී ඇත්තටම අපි බලන්න ඕන සමහර හුඟක් වෙලාවට එනවා ඇත්තටම දැන් ඔය මාදම් ඇට ඊළඟට එක පොතු වර්ග කොළ වර්ග ඩයබටිස් වලට. එතකොට එහෙම කියනකොට සමහරවිට වැරදි ශාක භාවිතා කරනවා. වැරදි ශාක භාවිතා කරන. එහෙම වෙලා සමහර එක අත්දැකීමක් ආව තිත්ත කොළ කියලා වෙන ශාක අරගෙන ඊට පස්සේ යාට වෙනත් විෂ වෙලා. ඊට පස්සේ රෝහල් ගත වුණාම එතෙන්දී රෝහල් බටහිර රෝහල් වල වෛද්‍යරු කෙලින්ම බයින්නේ ආයුර්වේදයට. ඒ කෙලින්ම අර ඒ වෛද්‍ය ක්‍රමයටමයි බයින්නේ. නැතුව ඒ කියන්නේ මෙයාලගේ අතපසු වීම නොදැනුවත්කම නොසලකිල්ල ඒ දේවල් නිසා නෙවෙයි. ඒක නිසා
පලා වර්ග විශේෂයෙන්ම දැන් පලා වර්ග මිනිස් සමහරව හිතනවා ගොඩාක් අය හිතනවා මේක සම්බල කෑවොත් හොඳයි. සම්බල කෑවොත් හොඳයි. මේක කොළ නිකන් කෑවොත් හොඳයි. ඒ විදිහට කියනවා. එතකොට මේක කැඳ හදලා බිව්වොත් හොඳයි. සමහර වෙලාවට කැඳට භාවිතා කරන්න සුදුසු නැති කොළ වර්ගත් භාවිතා කරනවා කලවම් කැඳවලට. එහෙම. ඉතින් හැබැයි මෙහෙමයි ඉතින් ජීවක වෛද්‍යවරයා කිව්ව විදිහට පෘථිවි තලයේ තියෙන සෑම දෙයකම ඖෂධීය ගුණයක් තියෙනවා. නමුත් ඖෂධීය ගුණය කියන එක ගන්නකොට අපි බලන්න ඕන මේක ඖෂධයක් විදිහටද ආහාරයක් විදිහටද ගන්න කියලා. ආයුර්වේදයේ සඳහන් කරලා තියෙනවා ආහාර කියන්නේ රසය ප්‍රධානයි. රසය. ඒ කියන්නේ පෝෂණය තමයි. ඒ ද්‍රව්‍යවල ද්‍රව්‍යක ගත්තාම ඒකේ රසය ප්‍රධානයි කියන්නේ ඒක ආහාරයක්. ද්‍රව්‍යයක් ගත්තාම ඒකේ වීර්යය, ක්‍රියාකාරීත්වය, ඇක්ෂන් එක, හැකියාව, අපි කියනවා පොටෙන්සි එක. ඒක වැඩි නම් ඒක ඖෂධයක්. මූලිකවම දැන් පංචමහා භූත වලින් තියෙන සියලුම ද්‍රව්‍යවල අපට පේන තියෙන ද්‍රව්‍ය බෙදනවා අපි ඖෂධ ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය. එතකොට මේ ආහාරය කියන්නේ ඒක පෝෂණීය ගුණය, රසය ප්‍රධානයි. එතකොට අපි ඒක ගන්න ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ අපි බත් විදියට කන කොටයි ඖෂධයක් විදියට හාල්ම ඖෂධයක් විදියට දොන කොටයි අපි දෙන්නේ ප්‍රමාණය වෙනස්. මොකද එතෙන්දී අපි යොදන ප්‍රමාණයේ ඖෂධයක් විදියට යොදනකොට ඒකේ තියෙන අපි බලන්නේ කාර්යක්ෂමතාවය. ඒක සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කියනවා අපි මේකේ පොටෙන්සි එක. ආයුර්වේදයේ කියන්නේ වීර්ය. එතකොට මේක ඒ හැකියාව වැඩි නම් වැඩිකම තමයි ඖෂධයක තියෙන මූලික ගුණාත්මක භාවය. එතකොට අපි සාමාන්‍ය කැඳක් විදියට භාවිතා කරනකොට එළවලුවක් විදියට යොදනකොට ඒ තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය අපි අඩුයි. ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ප්‍රමාණය කියන්නේ දාන ප්‍රමාණය අඩුයි. මොකද අපි ඉතින් බලාපොරොත්තු වෙන පොදුවේ පෝෂණය. නමුත් අපි මේක ඖෂධයක් විදියට ගන්නකොට උදාහරණයකටම කරවිල. දැන් ඩයබටිස් වලට හොඳයි කියලා අපි කරවිල කනවා. එයා ඩයබටිස් වලට බෙහෙතුත් බොනවා. ඒ මදිවට එයා තව කියනවා මම කරවිල ජූස් එකක් බොනවා කියලා. එතකොට මොකද වෙන්නේ? ඒකේ අනිසි ප්‍රතිඵල, අහිතකර ප්‍රතිඵල එනවා. සාමාන්‍යයෙන් කියන්නේ දේශීය ඖෂධ නැත්තම් ආයුර්වේද බෙහෙත්වල සාමාන්‍ය ව්‍යවහාරික මතයක් තියෙනවානේ විස නැහැ කියලා. නරක වෙන්නේ නැහැ විස නැහැ කියලා. ඒක ඉතින් 70%ක් 75ක් විතර ඒක ඇත්තටම හරි. ඒක හරි විදිහට ගන්නවා නම්. මොකද අපේ තියෙන මූලික ඖෂධ වට්ටෝරු හරිම විද්‍යාත්මකයි. දැන් මාර්ග ඔයාට හිතන විදිහට ඔයාට ඖෂධ වට්ටෝරුවක් හදන්න බෑ. මම ඔයාට ඒ දැනුම මූලික දැනුම නැහැ. මම ද්‍රව්‍ය ගුණ විඥානය ඒ විෂය පිළිබඳ මට තියෙන ප්‍රාමාණික දැනුමින් මට පුළුවන් වට්ටෝරුවක් නිර්මාණය කරන්න. නමුත් ඒ නිර්මාණය කරන්න මම බලනවා මේ අපේ තියෙනවා රසගුණ විහිද විපාක ඒකේ හැකියාව ඖෂධ එකිනෙකට පරස්පර වෙනවා. මේක දැම්මහම මේකේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එහෙම හිතලා මම හැදුවත් මට මේක කෙලින්ම ඖෂධයක් කියලා දෙන්න බෑ. ඒකට නියමිත ක්‍රමවේදයක් තියෙනවා. දැන් ආහාරයකට දැන් අපි කෙනෙක්ට අපි කියනවා නම් මෙහෙම මට මෙන්න මෙහෙම රෝගයකට මම ගන්නවා මේ එළවලු මම මේවා කනවා කියලා කිසි උපදේශනයක් ඇතුව තමයි ගන්නවා. නැතුව ආවට ගියට ගන්න හොඳ නැහැ. අපි දැන් මම වුණත් මට වට්ටෝරුවක් තියෙනවා නම් හැබැයි WHO එකෙත් දැන් ඇත්තටම අනුමත කරලා තියෙනවා අවුරුදු 2000 ගාණක් පැරණි අපේ මේ පාරම්පරිකව තියෙන වට්ටෝරු අපිට කෙලින්ම ඖෂධ විදිහට භාවිතා කරන්න පුළුවන්. එක දැන් ආයුර්වේදයේ ඇත්තටම මේක හරිම සංකීර්ණයි. ඒක සමහරව හිතන්නේ හරි ලඝු කොට සලකන්නේ. ඊටාත්ම අපි ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන් විදිහට අපි ඉන්නේ ලොකුම මේ මං හිතන්නේ ලොකු කලකිරීමකින් ඉන්නේ මොකද මේ ශාස්ත්‍රයට වෙන්නේ කියලා. ඒ කියන්නේ මේකේ තියෙන විද්‍යාත්මක භාවය ගැන සමහරව ලඝු කොට සලකනවා. ඖෂධ වට්ටෝරුවක් කියලා ගත්තාම මේ ඖෂධ වට්ටෝරුවේ තියෙනවා මේක සමබරතාවයට පත් කරන්න
ඖෂධ තියෙනවා. තවම විද්‍යාත්මකව නියම අධීක්ෂණයක් කරලා නැහැ අපේ පාරම්පරික වට්ටෝරු හරි ආයුර්වේදයේ තියෙන වට්ටෝරු වල කොහොමද මේව යෙදිලා තියෙන්නේ. ඒක දැනට විවිධ වූ අධ්‍යයනයන් කරලා තියෙනවා. සමහර අධ්‍යයන උදාහරණයක් විදිහට අරලු බුළු නෙල්ලි ගත්තාම හැමෝම දන්නවානේ. අපි කියන්නේ ආයුර්වේදයේ බෙහෙත් කරනකොට නැතිවම බැරි දෙයක් තමයි අරලු බුළු නෙල්ලි කියන්නේ ත්‍රිඵලා. දැන් අපිට මේ අපි ඒක අපේ රෝහල් වල සමහර වෙලාවට බෙහෙත් නැහැ. නැති නොවනම දේ තමයි ත්‍රිඵලා. ත්‍රිඵලා චූර්ණය තියෙනවා, ත්‍රිඵලා කෂාය තියෙනවා, ත්‍රිඵලා තෙල තියෙනවා. සමහර වෙලාවට අපි ඉතින් ඕකම එක එක විදිහට අනුපාන යොදන ක්‍රමවේදය වෙනස් කරලා යොදනවා. ඒක කරන්න පුළුවන් වෛද්‍යවරයාට. ඒක චරකාචාර්යවරයා සඳහන් කළා තියෙනවා. ඒ කියන්නේ චරකාචාර්යවරයා ඖෂධ වර්ගීකරණය කරලා තියෙනවා. ඒ ඖෂධ වර්ගීකරණය කරලා තියෙන්නේ ඒවයි ක්‍රියාකාරීත්වය. එයා ඒක උදාහරණයක් විදිහට ද්‍රව්‍ය 10 ගානේ ඒ හැම ක්‍රියාකාරීත්වයක්ම යටතේ සඳහන් කරලා තියෙනවා. අවසානයේ කියනවා මම මේ වර්ගීකරණය කරන්නේ බුද්ධියෙන් අඩු වෛද්‍යවරුන්ට බුද්ධිමත් ප්‍රඥාවන්ත වෛද්‍යවරුන්ට පුළුවන් මේකට තවත් එකතු කරන්න. එතන ඖෂධ 10 ගානේ තමයි එතන කෂාය 500ක් තියෙනවා. ඒව තවම ඇත්තටම අපි පරිශනාවත් කරලා නැහැ. කරගෙන ඉතින් යනවා හරි අමාරුයි කරගෙන යන්න. ඉතින් එතකොට ඒ වෛද්‍යවරයාගේ බුද්ධිමත් වෛද්‍යවරයාට පුළුවන් ඒ විදිහට වට්ටෝරු හදන්න. නමුත් අපි එකපාරටම වට්ටෝරුවක් හැදුවොත් අපි එකපාරටම මහජනතාවට දෙන්න බෑ. රෝගියෙකුට දෙන්න බෑ. ඒක කරන ඒකටත් තියෙනවා වෙනම ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය විදිහට දැන් මට පුළුවන් ඖෂධය දැන් ඒ දවස්වල අපේ මූලික වෛද්‍යවරු අපේ දේශීය වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරුත් කවුරුත් කලේ Tamanට එන රෝගියාටනේ බෙහෙත් කරේ. ඒ වෙලාවට කරලා දෙනවා. එතකොට ඒ රෝගියාට දෙන්නේ. නමුත් දැන් ඒක මහා පරිමාණයෙන් වෙන. මහා පරිමාණයෙන් වෙනකොට ඒක කිසියම් ක්‍රමවේදයකට ඕන යන්න. දැන් මම මේ සැරේ උදාහරණයක් විදිහට දැන් ත්‍රිඵලා චූර්ණය හැදුවා කියමුකෝ. මම මේ සැරේ ත්‍රිඵලා චූර්ණය හදනවා. මම ඊළඟ බැච් එක ත්‍රිඵලා චූර්ණය හැදුවනවා නම් අරට සමපාතක වෙන්න ඕන. මාකට් එකට බැච් වයිස් යන්න ඕන. ඒක තමයි දැන් තියෙන මේ නවීන අද කාලේ තියෙන ලොකුම ආයුර්වේදයට තියෙන ලොකුම චැලෙන්ජ් එක. අභියෝගය. දැන් පුද්ගලයෝන්ව නිරෝගීතාවයේ තියාගන්නත් ඕන. ඖෂධයක් හරි ආහාරයක් විදිහට හරි අපි දෙන්න නම් අපි මොනවා හරි දෙයක් චූර්ණයක් හරි ඖෂධයක් හරි දැන් සමහර වෙලාවට ඇත්තටම දැනට තියෙන ලංකාවෙත් කොහෙවත් ඖෂධ විදිහට ආයුර්වේද බෙහෙත් ලියාපදිංචි වෙලා නැහැ. ඒකට හේතුව ඖෂධයක් විදිහට ලියාපදිංචි කරන්න නම් ඒකට ලොකු ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය සාක්ෂාත් කරන්න තරම් ආයුර්වේදයේ තියෙන ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය ඊටම සංකීර්ණයි. හැම දෙයක් කරලා ඒකෙදි ඒ අවසානයේදී ඖෂධය හැදුවට පස්සේ ඒකේ තියෙන ක්‍රියාකාරීත්වය අපි හිතනවා මේක වෙනවා කියලා. අපි සමහරලාට ඒක නොවෙන්නත් පුළුවන්. ඒකයි. හරි. ඉතින් ඔය ආකාරයට තමයි අපිට අද දවසේදී ආයුර්වේද විද්‍යාව සම්බන්ධයෙන් කතා බහ කරේ. ආයුර්වේද විද්‍යාවේදී අපි කතා බහ කරා ඖෂධ සම්බන්ධයෙන්, ආහාර භාවිතය සම්බන්ධයෙන් ඔබ කොහොමද මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම දැනුවත් යුත්තේ කියන කාරණාව ගැන අපි බොහෝ වේලාවක් පුරාවට කතා බහ කරා. ඉතින් මම හිතනවා මේ හැම දෙයක් ගැන බොහොම හොඳින් ඔබට හිතෙනවා ඇති, තේරුම් ගන්න ඇති, වටහා ගන්න ඇති කියලා. විශේෂයෙන්ම ආහාර බියරයන් ඔබ නිසියාකාර පවත්වාගෙන යන්න. ඔබට යම් රෝග ලක්ෂණයක් තියෙනවා නම් හැමදාමත් අපි ඔබට සඳහන් කරන්නේ රෝග විනිශ්චයට රෝගියා පැමිණෙන්න එපා. ආයුර්වේද වෛද්‍යවරයෙක් නැතිනම් ඔබේ ළඟම හිතවත්ම වෛද්‍යවරයා ලව්ව මේක පරීක්ෂා කරගන්න. ඒක පරීක්ෂා කරගෙන බලන්න ඔබට තියෙන මොන රෝගී තත්ත්වයක්ද කියන කාරණා. සමහර අවස්ථාවන්ට ඔබ කරන්න වූ අනිසි ක්‍රියාමාර්ගයන් නිසා ඔබේ ජීවිතයට යම්කිසි විදිහකට හානියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔබට මතක් කරනවා ආයුර්වේද විද්‍යාව තුලත් කතා බහ කරනවා රෝගීන්ව
සුවපත් කරන්න නිරෝගී පුද්ගලයන් තවත් නිරෝගී කරන්න තමයි ආයුර්වේද විද්‍යාව භාවිතා කරන්නේ. මා නිවැරදි නම්. හරි වෛද්‍යමනි, එසේනම් අපි අද දවසේදීත් මේ විදිහට නිරෝගී දිවියට ආයුර්වේද ඖෂධ සහ ආහාර භාවිතය සම්බන්ධයෙන් කතා බහ කරා. බොහෝ කරුණු කාරණාවන් ඔබට තිලන කරා කියලා අපි විශ්වාස කරනවා. අපි වැඩසටහන නිමා කරන්නයි කාල වේලාව එකතු කරගන්න සූදානම් වෙලා ඉන්නේ අද දවසේදී. අද අපේ කතා බහට එකතු වෙලා ඔබ බොහෝ දේවල් දැනුවත් කරමින් ආයුර්වේද විද්‍යාවේ තියෙන විශේෂයෙන්ම අපි දැනගත යුතු තැන් ප්‍රේක්ෂකයන් විදිහට මහජනතාව විදිහට අපි දැනගන්න අවශ්‍ය කරලා තියෙන සියලු කාරණාවන් ගැන බොහොම හොඳින් අපිට වැටහාලා දුන්න අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යනී ආචාර්ය වෛද්‍ය ස්වර්ණා හපුආරච්චි වෛද්‍යමනි, බොහොම ස්තුතියි මේ වටිනා කියන කතා බහට. ඒ වගේම ආයුර්වේද විද්‍යාවේදී මේ ගමන් කරන්නා වූ ගමන් මගේදී තවත් හොඳ උපදේශනයන් ලබා දෙන්න, තවත් ශක්තිමත් වැඩ කටයුතු කරන්න ඔබතුමීට හැකියාව ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබතුමීට ආයුෂ බොහෝ වේවා. ආසියෙන් වේවා. හිතවතුනි, රැඳී ඉන්න පියටිවි අංක 94 ඔස්සේ අපි සූදානම් වෙලා ඉන්න හැමදාමත් වගේ ජයමග රූපాని නාලිකාවත් එක්ක ඔබව සම්බන්ධ කරගන්න, ඔබේ ජීවිතයට අත්වලක් වෙන්න, ඔබේ ජීවිතයේ සාර්ථකත්වය කියා දෙන්න අපි හැමදාමත් සූදානම්. එසේනම් ලබන සතියේ සෞන්දාවෙත් අපි සූදානම් වෙලා ඉන්න ආයුර්වේද විද්‍යාවත් එක්ක ඔබගේ නිරෝගීමත් ජීවිතය තවත් නිරෝගීමත් කරන්න පැමිණෙන්න ලබන සඳුදා සුපුරුදු වේලාවෙදීම ඔබ හැම කෙනාටම ආයුෂ බොහෝ වේවා.